ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. තථාගත ශ්‍රී සද්ධර්මය නිසා එදා මෙදා තුල මොනතරම්නම් දෙනෙක්ගේ ජීවිත වෙනස් වෙන්නට ඇද්ද? අඳුරු වූ ලෝකෙන් ප්‍රඥාවේ රෙවි කිරණ විහිදු වන්නට තථාගතයන් වහන්සේගේ ධර්මය මනාලෙස උපකාරී කරගත් අය කොතෙකුත් ඇත්ද? අමා නිවනට වැඩි උතුම් රහතන් වහන්සේලා එදා මේ සොඳුරු දහම අවබෝධ කරගෙන ජීවිතය දුටුවා. දහම තුලින් ජීවිතය දැක්කා. ඉතින් ඒ දහම තුලින් ජීවිතය දකින්න පින්වන්ත ඔබටත් ඉඩ හදන්නයි මේ දහම් මැස්ස 15 සොඳුරු සදහම් කතිකාවත ඔබ වෙත අරන් එන්නේ. අද දවසේදීත් මහමෙවුනා භාවනා සුපවාසී අපේ පින්වත් ස්වාමින් වහන්සේ අප කරේ අනුකම්පාවෙන් මෙවැදරයට වැඩම කළා. ස්වාමින් වහන්සේ බොහෝම ගෞරවයෙන් පළමු කොට අපි පිළිගනිමු. සාදු සාදු සාදු. දහම්මැස්ස 15 වැඩසටහන් මාලාවේ 4 වන වැඩසටහන අද දවසේදී ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශනය වෙද්දී මොනතරම්නම් පිරිසකට මේ උතුම් දහමේ වටිනාකම් තේරුම්ගෙන ධර්මයේ හැසිරෙන්න සමාධිත්‍ය උපදවා ගන්න උපකාර වෙනවද? ඉතින් මේ වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද දවසේදී විකාශනය කරන්න වැඩිපුර දායකත්වයන් එකතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් පිරිසක් සැප්තැම්බර් මාසයේ 16 වන දින ජන්මදිනයේ යෙදෙන සුදම් පුතණුවන් KDH තිලකරත්න පියාණන්, එවැගේම ශ්‍රයාලතා තිලකරත්න මෑණියන්, කමලානි, සම්පත් සහ දේනිය, එවැගේම චමිල, මහේෂි, වෙනාරා දේනිය, එවැගේම දුලීප, රසිකා, නිලොක්ෂි, සුරංග, දිනුක් පුතණුවන්, දිලෙන් පුතණුවන්, එවැගේම සචිත්‍ර, සජීවාද සෙල්වා සහ සෙනායා දේනේ යන පින්වන්ත පිරිස තමයි අද දවසේ දායකත්වයෙන් එක් කරන්නේ. ඕන් වගේම ඔබට තියෙන අවස්ථාව තිබෙනවා මේ පින කරගන්න. කතා කරන්න. දානයන් අතරේ අග්‍රතම දානමය පිනෙන් ඔබේ ජීවිතේ පුරවා ගන්නට, ඔබේ ජීවිතේ පින රැස් කරගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87ට කතා කරලා ඔබට ඒ ගැන වැඩි විස්තර තොරතුරු දැනගන්න පුළුවන්. අදවසේදී මේ සොඳුරු සදහම් කතිකාව ඔබ වෙත ගෙනෙන සූදානම් මේ පින්වන්ත පිරිසක දායකත්වයෙන් නැතිව ඉතින් පින්වත් ස්වාමින් වහන්සේත් එක්ක පහුගිය දවස්වල අපි කතා කරා මේ සම්මා දිට්ඨියට එළඹීම සම්මා දිට්ඨිය කොහොමද ඇති කරගන්නේ කියන වූ කරුණු කාරණාවන් පිළිබඳව ඉතින් මේ පහුගිය වැඩසටහනින් අපි කතා කරා පින්වත් ස්වාමින් වහන්සේ මේ තමා තුළ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට බාහිරින් අහන්න ලැබෙනවත් එක්කම සයනාස තමන් තුළම යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන මේ සම්මාදිටියට අපිට එළඹෙන්න පුළුවන්කම ලැබෙනවා කියන කාරණාව. ඒතර පින්න සයනාස මේ අපි තවදුරටත් මට හිතෙනවා අද දවසේ මේ වැඩසටහන ප්‍රවේශ වෙන්න යෝනිසෝ මනසිකාරය කියන කාරණාව අපි කොහොමද ඇති කරගන්නේ සහ මේ ඒ පිළිබඳව තව ටිකක් අපිට විස්තරාර්ථව කතා කරන්න පුළුවන් නම් මට දිනේ බොහොම වටිනවා කියලා පින්නත් ස්වාමීන් වහන්සේ අවසරයි. නමෝ බුද්ධාය. පළමුව ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව ආදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ දහම් සාකච්ඡා මාලාවේ අපි පසුගිය දවසේ කතා කළේ සම්මාදිට්ඨිය ඇති කරගන්න සම්මාදිට්ඨිය උපදින්න උපකාර කරන අංග දෙක. එහෙමයි සයනාස. ඒක පේටකෝපදේශ කියන පොත් වහන්සේගේ තිබෙන්නේ. එහෙමයි. එහි කියනවා ද්වේ හේතු ද්වේ පච්චය. හේතු දෙකක් නිසා ප්‍රත්‍ය දෙකක් නිසා තමයි කෙනෙකුගේ ජීවිතේ සම්මාදිට්ඨිය උපදින්නේ. එහෙමයි. ඒ හේතු දෙක අපි ඉගෙන ගත්ත ලක්ෂණ එක හේතුවක් බාහිර තියෙන්නේ. ඒ බාහිර තියෙන හේතුව තමයි පරතෝගහසේ. එළියෙන් අහන්න ලැබෙන දහම් කතාව. පැහැදිලි පිරිසුදු චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත දහම් කතාව. ඊළඟට අභ්‍යන්තර අංගයක් විදිහට තියෙන්න ඕන කිව්වා යෝනිසෝ මනසිකාරය. එතකොට ඒ පොත් වහන්සේගෙම යෝනිසෝ මනසිකාරය කියන එක තෝරනවා. මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කල්යාණ මිත්‍රයෙක් විසින් සත්පුරුෂයන් වහන්සේ නමක් විසින් පැහැදිලි පිරිසුදු දහම් කතාවක් කරනකොට ඒ දහම් කතාවම යළි යළි විමසන්න පුළුවන් හැකියාව. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. එහෙමයි. නමුත් නිදිකණ්ඩ සූත්‍රය වගේ දේශනා බලනකොට අපිට තේරෙනවා මේ යෝනිසෝ මනසිකාරය කියන එක ලක්ෂණ සම්පූර්ණයෙන්ම
මිනිස්සෙකුගේ වාසනා සම්පත්තිය. ඒ කියන්නේ ආයක පිනට අරන් එන්න ඕන එක. එහෙමයි. ඒක අපිට හොඳට තේරෙනවා මේ සාමාන්‍යයෙන් යෝනිසෝ මනසිකාරය කියන එක අභ්‍යන්තරේ තියෙනවා නම් එහෙමයි. ඒ අභ්‍යන්තරයේ තියෙන යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට අර නුවණැත්තේ කරුණු ඉස්මතු කරනකොට වහා ඒක අල්ලගන්න දක්ෂකමක් තියෙනවා. සංස මේක මේ ප්‍රඥාවත් එක්කත් යම්කිසි කියන්නේ ප්‍රඥාවයි යෝනිසෝමනසිකාරය කියන්නේ එකක් එතන ඒක. ඇත්තටම යෝනිසෝ මනසිකාරය ගත්තොත් එය ප්‍රඥාංගයක්. එහෙමයි. සම්මාදිට්ඨිය ගත්තොත් එයත් ප්‍රඥාංගයක්. එහෙමයි. ඒ කියන්නේ මේවා ඔක්කොම ප්‍රඥාවත් එක්ක සම්බන්ධ ඒවා තමයි. එහෙමයි සංස. දැන් ඒක ලක්ෂණ අපි මේ පිනකට අරන් ඉන්න ඕන කියන එකේ අදහස දැන් අපි අහලා තිනවා බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 16ක තරුණ කුමාරවරු 30 දෙනෙක්. එහෙමයි. වයස අවුරුදු 16 කියලා කියන්නේ ලක්ෂණ හිතන්නකෝ ඒ වයසනේ. හිතන දේවල් එහෙම නිකන් ටිකක් තමන් ගැන අධිමානසිකත්වයකින් ඉන්න වයසක්නේ. එහෙමයි සංස. ඔය කාලේ මේ තරුණයෝ ඒ කාලේ ඉගෙන ගැනීමේ ක්‍රම තිබ්බේ තක්සශිලානේ. එහෙමයි. ඉතින් තක්සශිලා ගිහිල්ලා මේ රජකුමාරවරු මහා ධනවත් පවුල්වල ඉගෙනගෙන දැන් ඔන්න ඉගෙනින් කටයුතු ඉවරයි. එහෙමයි. දැන් ඉවර වෙලා මේගොල්ලෝ ආයෙ යන්න ඕන ගම් රට බලන්න. ඒ යන්න යනකොට දැන් හරියට අපි අර අපි ඉස්කෝලේ ගිහිල්ලා අපි තිබුණේ පාසල් අධ්‍යාපන ක්‍රමයනේ. එහෙමයි සංස. අපි අන්තිමට ඉස්කෝලේ යන දවස් අපිට වේදනාවක් දෙන දවසන්නේ. එහෙමයි. අපි දන්නවා ආයෙ අපි හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඉස්කෝලේ ඉන්න වෙන්නේ නැහැ. මේ වගේ දැන් අර එහෙමයි. නියම් ප්‍රියයකින් වෙන්නේ දුක. එහෙමයි සංස. දැන් අර කුමාරුන්ට මේක දැනෙනවා. එතකොට මේ කුමාරුන්ට මේක තදරම දැනෙන්න හේතුව අවුරුදු 16 විදී මේ කුමාරවරු හැමෝටම වගේ හිටියා යාළු වෙච්චි කුමාරිකාවෝ. එහෙමයි. දැන් මේ කුමාරිකාවන්ව දාලා යන්න වෙනවා. එහෙමයි. එතකොට මේ කුමාරවරු ටික කතා වුණා එහෙනම් අපි දැන් යන එකේ අපි මේ වෙන්වීමට පෙර හොඳට සතුටු වෙමු. එහෙමයි. සතුටු වෙන්න දාගමු අපි හොඳ සවාරියක් කියලා දැන් මේගොල්ලෝ ලැහැත්ති කරගත්තා. එහෙමයි. දැන් මේ සවාරිය ලැහැත්ති කර යද්දි මේ පෙම්වතියොත් එක්ක සතුටු වෙන්න මේක යන්නේ. එහෙමයි. යාළුවෝ ටික 30යි. මේකින් 29කට ගෑනු ළමයි ඉන්නවා. එක්කෙනෙකුට නැහැ. එහෙමයි. එතකොට ඒ ගෑනු ළමෙක් නැති යාළුවා කිව්වා මේ ඕගොල්ලන්ගේ සතුටට මම බාධා කරන්න ඕනේ නැහනේ. මං ඒ නිසා ඔය සවාරියට එන්නේ නැහැ කිව්වා. එහෙමයි. එතකොට මේ යාළුවෝ ටික කියනවා නෑ නෑ අපි ඔහෙට කලින්ම ලැහැත්ති කළා. ඔහේ වෙනුවෙන් අපි ගෑනු කෙනෙක්ව කුලියට ගත්තා කියනවා. එතකොට දැන් මේ සල්ලි වලට රජකුමාරවරුනේ. එහෙමයි. සල්ලි වලට මේ වෙසගණක්ව අරගෙන. එහෙමයි. අරගෙන තමයි දැන් මේගොල්ලෝ යන්නේ. එහෙමයි. අකල් මහා කැලයක් මැද මේගොල්ලෝ ඉතින් සතුටු වෙවි මේ ඇලදොල වලින් නාමින් මේ සතුටින් යනවා. එහෙමයි. ඇදි ටික ලොකු දොලක් තිබිලා තියෙනවා. ওই දොලින් ඔක්කොම නාන්න කල්පනා කළා. ඉතින් මේ රජකුමාරවරුන්ගේ කුමාරිකාව රජකුමාරවරු සතුටු කරන්නත් එක්ක පළඳින්න පුළුවන් ඔක්කොම පළඳගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් නාන්න මේවා ගලවන්න ඉපේ. එහෙමයි. රන් රිදී ආභරණ ගලවලා එක එක්කෙනා පෞද්ගලිකව පොට්ටෙනි බැඳලා ගම් ඉවුරේ තිබ්බා. එහෙමයි. තියලා ගඟට බැස්සා. දැන් රාගයෙන් ඇවිස්සුණු හිත් වලින් මේගොල්ලෝ තමන්ගේ පෙම්වන්තුත් එක්ක සතුටු වෙමින් දැන් දොලේ නානවා. එහෙමයි. අමතක වුණා ඔක්කොම. ඔය අතර හිටියනේ ලක්ෂණ කුලියට අරන් ආපු එක්කනේ. එහෙමයි. මෙයා ගොඩට ඇවිල්ලා අර මේ ගොඩ තිබුණ පොට්ටනි වලින් කීපයක් ගත්තා. අරගෙන එක පිම්මේ දිව්වා. එතකොට මෙයා දුවනවා දකින්නකොට ඔන්න ගඟේ හිටපු ගෑනු ළමයි ටික කෑ ගැහුවා හොරකම් කළා කියලා. දැන් මේ කුමාරවරු අවුරුදු 16යි. බොහොම මේ ධනවත් පවුල්වල වහා කිපෙන චරිත ඒ වෙලෙම කඩු ඇදලා ගත්ත කියනවා. කඩු ඇදලා අරගෙන අද මේ කෙල්ලව හොයාගෙන විතරක් නවතින්නේ නැහැ කියලා දැන් පීරනවා. එතකොට අහුණුත් පෙති ගහන අදහසින් මේ යන්නේ. එහෙමයි. ඒ යනකොට මේ කුමාරවරුන්ට හම්බ වෙනවා මගදී මේ වනේ මැද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා රුක් සෙවණක. මේගොල්ලෝ දන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්සේ කියලා. එහෙමයි. මේ කුමාරවරුන්ගේ එක කුමාරයෙක් ළඟට ගිහින් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ දැක්කද මේ පැත්තෙන් කෙල්ලෙක් එහෙම දුවගෙන යනවා කියලා. ඇහුවා. දැන් මේ කෙලේ හොයනවනේ අර කෙල්ලව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාව උපදවන මහා මුනින්ද්‍රයන් වහන්සේ මේ කුමාරවරුන්ගෙන් අහනවා කුමාරවරුනි
කෙල්ලෙක් ගැන හොයන එකද වටින්නේ තමන් ගැන හොයාගන්න එකද කියලා ඇහුවා. එහෙමයි. දැන් හිතන්න ලක්ෂා මේ සිදුවීම මේ මහා ඝන කැලයක් මැද තමන්ගේ වස්තු හොරකම් කරපු හෙරක්ව හොයනවා. එහෙමයි. හොන්දටම කිපිච්චි අවුරුදු 16ක කොල්ලෝ ටික. ඒ අවුරුදු 16 කොල්ලෝ අර හෙර අල්ලගෙන එනකන් තමන්ගේ පෙම්වතියව බලාගෙන ඉන්නවා. මේ පරිසරයේ තියෙන තැන බුදුරජාණන් වහන්සේ අහනවා කුමාරවරුනි කෙල්ලෙක් ගැන හොයන එකද වටින්නේ තමන් ගැන හොයාගන්න එකද? දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ තරුණ ළමයින්ට මේ තරුණ පිරිසට ජීවිතේ දිහා වෙනම බලන්න විදිහක් මේ කියලා දෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? මේ තරුණයෝ ටිකට මේක අහු වුණානේ. මේ තරුණයෝ එක හැම දිනම එක හඬින් කියනවා ස්වාමීනි කෙල්ලෙක් ගැන හොයනවාට වඩා වටින්නේ තමන් ගැන හොයා ගැනීමයි. අද වගේ නම් මොනවගේ උත්තරයක් දෙයිද මේ සන්නස? අද කාලේ කඩුවක් අතේ තියෙන මිනිස්සෙක්ගෙන් ඒ වගේ කතාවක් කිව්වොත් අනිවාර්යෙන් කඩු පාර කන්න වෙන්නේ. එහෙමයි සන්නස. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන එක දැන් නිදිකණ්ඩ සූත්‍රය කියනවා මේ මිනිස්යාගේ ජීවිතේ සැපවත් කරන්නේ පුණ්‍ය නිධානයයි කියනවා. එහෙමයි. දානේ සීලේ වශයෙන් පුරන පුණ්‍ය නිධානය. එහි ගාථාවක කියවෙනවා මේ යෝනිසෝ මනසිකාරයත් ඒ පුණ්‍ය නිධානය නිසා ලැබෙනවා කියලා. එහෙමයි. නමුත් අපි දන්නේ නැහැ මේ යෝනිසෝ මනසිකාරය කියන එක පෙර ජීවිතයක කරපු පිනකට අපට ලැබිලා තියෙනවාද නැද්ද කියන එක. ලැබිලා තියෙනවාද නැද්ද කියන එක තේරුම් ගන්න කරන්න තියෙන්නේ නුවණින් විමසන්න මහන්සි ගන්න එකමයි. අපිට පිනකට අපිට పూర్වයේ ලොකු පිනක් තිබිලා තියෙනවා. ඒ පිනට අපට තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස බාහිරින් ලැබෙන්න ඕන එක දැන් ලැබෙනවා. අපිම බලන්න ඕන අපි ගැන. එහෙමයි. මං ගාව යෝනිසෝ මනසිකාරය තියෙනවද නැද්ද කියලා. බලාගන්න තියෙන්නේ කොහොමද ලක්ෂාන්? ධර්මය අහලා අහපු ධර්මයේ හොඳට විමසන්න ඕන. බුදුරජාණන් වහන්සේ ළඟ කෙනෙක් අහනවනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ මිනිස්යාගේ ජීවිතේ මිනිසයා ගත කළ යුතු හොඳම විදිහ මොකක්ද කියලා. ඒ කියන්නේ මේ ජීවිතේ අපි ජීවත් වෙන්න ඕන හොඳම විදිහ මොකක්ද කියලා ඇහුවා. එහෙමයි සර්. දැන් අපෙන් ඇහුවොත් ලක්ෂණ අපි සාමාන්‍ය ව්‍යවහාරය තුළ හොඳින් මේ මිනිස්සෙකුගේ ජීවිතේ හොඳට ගත කරනවා කියන්නේ මොකක්ද කියලා මිනිස්සු කියයි. සාධාරණව ජීවත් වෙන්න ඕන. යුක්ති සහගතව ජීවත් වෙන්න ඕන. දැන් සමහරු කියයි අහිංසක වෙන්න එක හොඳයි. සමහරු කියයි කරුණාවෙන් ඉන්න එක හොඳයි. එහෙමයි. මෙහෙම නොයෙක් මත කියයි. හොඳට කාලේ ඉඳලා ඉන්න එක. ඔව් එහෙම කියන කොටසකුත් වැඩිපුර ඉන්නේ. එහෙමයි සර්. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා පඤ්ඤා ජීවින් ජීවිතමා හුසෙට්ටං. ඔය මොකක්වත් නෙවෙයි ශ්‍රේෂ්ඨ ජීවිතේ ප්‍රඥාවෙන් ජීවත් වීම. එහෙමයි. මොන හොඳට මතක තියාගන්න ඕන එක. මේ ජීවිතේ අපි ජීවත් වෙන්න ඕන ප්‍රඥාව පෙරට අරන්. එහෙමයි සර්. ඒ ජීවිතේ තමයි ලක්ෂණ දිනුවක් කරා යන්නේ. එතකොට ඒ ප්‍රශ්නේ අහපු කෙනා මහනවා. ස්වාමීනි ඔය කියන ප්‍රඥාව කොහොමද ලබන්නේ? ඔය ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයේ කරා යන ප්‍රඥාව කොහොමද ලැබෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය සුසෝසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. අමා නිවනට අරගෙන යන ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන ධර්මය මුනිවරු දේශනා කරනවා. ඒ ධර්ම දේශනාව ආසාවෙන් අහලා විමසන්න කිව්වා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මේ යෝනිසෝ මනසිකාරය කියන අංගය ඇති කරගන්න ලක්ෂණ ජීවිතේ ධර්මය අහන්න ඕන. අහන ධර්මය හොඳ විශ්වාසයෙන් යලි යලි විමසන්න ඕන. එහෙමයි සර්. එතකොට పూర్ව පිනකට යෝනිසෝ මනසිකාරය බලවත් කෙනෙක් නම් එයා ඉක්මනින් දියුණුව කරා යයි. අපි හිතමු పూర్ව පිනකට එහෙම යෝනිසෝ මනසිකාරය බලවත්ව නැහැ කියලා. ධර්මයේ විමසීම තුළ එයාට විශේෂ පිනක් සකස් වෙනවා. ඒ විශේෂ පින තමයි මේක තියෙනවා චූල කම්ම විභංග සූත්‍රේ. එහෙමයි සර්. තරුණියෙක් ඇවිල්ලා සුභ කියලා තරුණිය. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ සමාජයේ විවිධත්වයක් තියෙනවා. මේ සමාජයේ ලොකු බෙදීමක් තියෙනවා. ස්වාමීනි මේ බෙදීම ඇති වුණේ කොහොමද? ඒ කියන්නේ ඇතැම්මු ඉන්නවා ස්වාමීනි යම් කාරණාවක් කිව්වහම කිව්ව ගමන් තේරෙනවා. සමහරු ඉන්නවා ස්වාමීනි එයාට නොයෙක් උපමා වලින් කිව්වත්
මෙලෝ හසරක් තේරෙන්නේ. එතකොට ඇයි ස්වාමීනි මේ දෙකක් කියලා ඇහුවා. සමාජෙහිම ඉන්න ඕනේ ලක්ෂණ. එහෙමයි සර්. සමහර කෙනෙකුට කාරණාවක් ඉතා පහසුවෙන් තේරුම් කරන්න පුළුවන්. එහෙමයි. සමහර කෙනෙකුට ඒ කාරණයට උපමා කිව්වත් ඒක තේරුම් ගන්න තරම් ඥානයක් නැහැ. එහෙමයි සර්. එතකොට ඇයි කියලා ඇහුවා මේ ප්‍රඥාවට විවිධත්වය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තරුණය ඇතැම්මු ඉන්නවා මේ සංසාර ගමනේ යද්දී ඒගොල්ලෝ හොයනවා යමක්. ඒ හොයන්නේ මෙහෙම. පින් කියන්නේ මොනවද? කුසල් කියන්නේ මොනවද? යහපත මොකක්ද? අන්න ඒවා හොයනවා කිව්වා. ඒ යහපත මොකක්ද කියන එක විමසන්ට හිතන්න ඉගෙන ගන්න මහන්සි ගන්න කෙනා උපනූපන් ආත්මේ ප්‍රඥාවන්තෙක් වෙනවා කිව්වා. එහෙමයි සර්. සමහර ඉන්නවා කිව්වා එහෙම එකක් නෑ. ඉතින් ඔය කණ්ඩ තියෙනවා නම් කෑවා. අඳින්න තියෙනවා නම් ඇඳුවා. ඔය සින්දු අහන්න තියෙනකොට සින්දුවක් ඇහුවා. නටන්න තියෙන වෙලාවට නැටුවා. ඔය ඉන්නවා. එහෙම කෙනා ප්‍රඥාවෙන් හීනයි. එහෙමයි. ප්‍රඥාව ලැබෙන්නේත් ලද ප්‍රඥාව දියුණු වෙන්නේත් ධර්මය අහලා ඒ ධර්මයේ අලියලි විමසනකොට. ඒ නිසා යෝනිසෝමනසිකාරය අපි ගාව තියෙනවද නැද්ද කියන එක ලක්ෂණ අපිට හිම කල්ැතුව කියන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් යෝනිසෝමනසිකාරය ඇති කරගන්නටත් යෝනිසෝමනසිකාරය දියුණු කරගන්නත් තියෙන්නේ ධර්මය අහලා ධර්මයේ විමසීමෙන්. එහෙමයි සර්. එතන උතුම් කාරණාව අපි තුල අපි හදාගන්න ඕන එකක්. අපේ අභ්‍යන්තර කාරණාවක් විදිහට භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් අවබෝධය තුලින් අපේ ජීවිතයට එකතු කරගන්න ඕන කාරණාවක්. ඉතින් අපි උත්සාහ කරන්නට ඕනේ හැමෝම යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්න තියෙන මේ පෙනේ මහිමයත් එක්ක. ඉතින් අපි අද දවසේ මේ කතා කරන්නේ මේ දහම් මැස්ස 15 මේ සොඳුරු සදහම් කතිකාවතත් එක්ක. අපේ ජීවිතය යහපත වෙනුවෙන් අපි දැන් කතා කරමින් හිටියේ පින්නත් සයන්ස් මේ සම්මා දිට්ඨියට අදාළ කාරණාවන් පිළිබඳව. ඉතින් පින්නත් සයන්ස් දැන් මේ ඊළඟට මට හිතෙන සයන්ස් අහන්න මේ දැන් සම්මා දිට්ඨියට පත් වෙන්න කෙනාට සයන්ස්. දැන් අනිත් මේ බාහිර මිත්‍යා දෘෂ්ටි වල ඉන්න සමාජයේ ඉන්න අනෙක් පිරිස අතරේ මොකද්ද සයන්ස් මේ දෙකොල්ල අතර තියෙන වෙනස? සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනා සහ නොවන කෙනා අතර තියෙන මේ අසිරිමත් වෙනසට හේතු වෙන කාරණාවන් මොනවද සයන්ස්? සම්මාදිට්ඨියට පත්වෙන කෙනා ගැන බුද්ධ දේශනාවේ පුදුමාකාර වර්ණනා තිබෙන්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනා ගැන මෙන්න මෙහෙම. සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනාට කියන්න පුළුවන් කියනවා දිට්ඨි සම්පන්නෝ ඉතිපි. ඔහු මේ ජීවිතය හරියට දකින කෙනෙක් බවට පත් වුණා. එහෙමයි සර්. ඊළඟට දස්සන සම්පන්නෝ ඉතිපි. ජීවිතය ගැන හොඳ දැක්මක් තියෙන කෙනෙක් බවට පත් වුණා. ආගතෝ ඉමං සද්ධම්මං ඉතිපි. මේ කලාතුරකින් ලැබෙන දහම් වැඩපිළිවෙලට ඔහු පැමිණියා. එහෙමයි. පස්සති ඉමං සද්ධම්මං ඉතිපි. ඔහු ධර්මයේ දකිනවා. ඊළඟට ඒක ලස්සන කාරණාවක් තියෙනවා. ධම්ම සෝතං සමාපන්නෝ ඉතිපි. දහම් සැඩපහරට ඔහු වැටුණා. ඊළඟට දැන් සාමාන්‍ය සත්‍යයගේ සම්මාදිට්ඨිය ඇතිවෙච්ච කෙනාගේ වෙනසනේ ලක්ෂණ නැහැ. එහෙමයි සර්. සාමාන්‍ය සත්‍යයත් සැඩපහරකට වැටලා ඉන්නවා. එහෙමයි. සාමාන්‍ය සත්‍යය වැටිච්ච සැඩපහර තමයි ලක්ෂණ සසර සැඩපහර. සම්මාදිට්ඨියට පත් වුණාට පස්සේ එයා වැටෙනවා සැඩපහරකට. ඒ සැඩපහර තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙමයි. ඒක තමයි ධම්මසෝත කිව්වේ. දහම් සැඩපහරට වැටුණා. බුදුරජාණන් වහන්සේ වදාලා අමත ద్వාරං ආහච්ච තිට්ඨති ඉතිපි. අමා නිවන් දොරේ හැපි තමයි කිව්වා ඒ ජීවිතේ තියෙන්නේ. එහෙමයි. ඉතින් සම්මාදිට්ඨියට කෙනෙක් පත් වෙනවා නම් ඒ සම්මාදිට්ඨියට පැමිණි කෙනාගේ ජීවිතේ උදා වෙන සෞභාග්‍ය බලන්න. අමා නිවන් දොරේ මේ සංසාරයෙන් නිදහස් වීම කියන දොරටුවේ ඔහු හැපි ඉන්න කෙනෙක්. ඒ කියන්නේ නිවන සමීපයේ ඉන්නේ. සම්මාදිට්ඨියට පත් වුණා නම් යම් කෙනෙකුගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ වදාළ සම්මාදිට්ඨිය ලැබූ කෙනාගේ මේ ශාසනය තුළ තියෙන ජීවිතේ හරි ලස්සනයි ලක්ෂණ එක. ඔහුට කියන්න පුළුවන් කියනවා මේ අපරප්පච්චයෝ සත්තු ශාසනය. මේ ශාස්ත්‍රූ ශාසනය තුළ ශාස්ත්‍රීය ශාසනය කියලා කිව්වේ මේ ධර්ම විනය තුළ මේ නිවන් මඟ තුළ ඔහු පරප්‍රත්‍ය රහිත කෙනෙක් බවට පත් වුණා. පරප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ ලක්ෂණ තව කෙනෙකුගේ මේ තව කෙනෙකුගේ උනන්දුවක් මේ නිවන් මගේ ගමන් කිරීම පිණිස තව කෙනෙක් කෙවිතක් අතේ තියන් ඉන්න ඕනේ. එහෙමයි. එයාටම තියෙනවා තමන් තුළ උපන්න ස්වකීය
මේ හැකියාවක් මේ ධර්ම මාර්ගය තුළ හික්මෙන්න. එහෙමයි. ඉතින් අපට පුළුවන් නම් අපේ ජීවිතේ එහෙම හදාගන්න. එතනින් එහාට ඒකාන්ත කොට අපි නිවන් මාගේ ගමන් කරන කෙනෙක්. එහෙමයි. ඒ නිවන් මාගෙන් එයාව හෙලන්න කිසි කෙනෙකුට බෑ. ඒ හෙලන්න බැරි මොකද යම් කෙනෙක් තුළ සම්මාදිට්ඨිය උපන්න නම් සම්මාදිට්ඨිය උපන්න කෙනා තුළ අනිවාර්යෙන් පිහිටන එකක් බුදුරජාණන් වහන්සේ ගැන අවෙච්ච ප්‍රසාදය. අවෙච්ච ප්‍රසාද කියලා කිව්ව අපි අහලා තියෙනවනේ. කිසි කෙනෙකුට හොලවන්න බැරි ප්‍රසාදයක්. එහෙමයි. ඊළඟට ධර්මයේ ගැන කිසි කෙනෙකුට හොලවන්න බැරි ප්‍රසාදයක්. සංගරුවන ගැන කිසි කෙනෙකුට හොලවන්න බැරි ප්‍රසාදයක් ලක්ෂණ හට ගන්නවා. එහෙමයි. තෙරුවන් ගැන හොලවන්න බැරි ප්‍රසාදයක් ජීවිතයක හටගත්තා කියලා කියන්නේ එයාගේ ජීවිතයට ලැබෙන්න ඕන ආරක්ෂාව ලැබුණා. එහෙමයි. දැන් තෙරුවන් සරණ කියලා කියන්නේ මේ ලෝකේ කෙනෙකුට ලැබෙන උතුම්ම සරණනේ. එහෙමයි සන්නස. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒතංකෝ සරණං කේමං තෙරුවන් සරණට තමයි කියන්නේ බිය රහිත සරණ. එහෙමයි සන්නස. ඒතං සරණ මුත්තමං තෙරුවන් සරණ තමයි උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ අපමුච්චති. ඔය තෙරුවන් සරණට පත්වෙච්ච කෙනෙක්ම තමයි කිව්වා සියලු දුකින් නිදහස් වෙන්නේ. මේ ලෝකෙ ගත්තත් එහෙම ලක්ෂණ නොයෙකුත් දර්ශන තියෙනවා, නොයෙකුත් ආගම් තියෙනවා, නොයෙකුත් ඉගැන්වීම් තියෙනවා. ඊළඟට තව කොටසක් ඉන්නවා අපි ආගම් කියන ඒවා අපි ප්‍රතික්ෂේප කරනවා කියලා නිරාගමික කියලා. නොයෙක් කණ්ඩායම් ඉන්නවනේ. එහෙමයි සන්නස. ওই කණ්ඩායම් වල කවුරුත් ඉන්නවද ලක්ෂණ මේ සංසාරයේ කියන දුකින් නිදහස් වෙච්ච කිසි කෙනෙක් නැහැ. හැබැයි මේ ශාසනය තුළ අපට මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ඉන්නවා සංසාර දුකින් නිදහස් වෙච්ච උත්තමයෝ. එහෙමයි සන්නස. එතකොට ඒ සියලු දෙනා සංසාරයෙන් නිදහස් වුණේ තෙරුවන් සරණට පැමිණලා කියනවා. තෙරුවන් සරණ තුලට පැමිණෙන සම්මා දිට්ඨිය තියෙන කෙනා. ආයේ කවදාවත් තෙරුවන් සරණින් හෙලන්න බෑ. දැන් අපි අහලා තියෙනවා රතන සූත්‍රය. දැන් මේ කාලේ නම් නිතරම ශ්‍රද්ධා රූපවාහිනී සජ්ජායනා කරනවා. සජ්ජායනා කරනවා. දවසකට 3 වතාවක් පහුගිය කාලේ දිගටම ඇහුණා. ඒකයි. දැන් දහවල් කාලේ රාත්‍රී කාලේ දෙහෙනවා සන්නස. ඒක තමයි කියන්නේ මේ නිරතුරුව මේ තෙරුවන් සරණේ ආරක්ෂාව ඉස්මතු වෙන රතන සූත්‍රය අපි දැන් සජ්ජායනා කරනවා. එහෙමයි සන්නස. එතකොට රතන සූත්‍රයේ ගාථාවක් පින්වතුන්ලාට මතක ඇති. ඒ ගාථාවේ තියෙනවා මේ යම් කෙනෙක් සම්මාදිට්ඨියට පත් වුණා නම් ඔහු ගැන කියනවා මම සිංහල පරිවර්තනය කියනකොට මතක් වෙයි. නොකරයි සය තැනක කර්ම වැටෙන අපායට. එහෙමයි. එයාගෙන් මේ සතර අපායට අරගෙන යන 6 ආකාර කර්ම කෙරෙන්නේ නැහැ කිව්වා. මොනවද ලක්ෂණ මේ 6 ආකාර කර්ම? සම්මාදිට්ඨියට පත් නොවිච්ච කෙනා අතින් මෙන්න මේවා වෙන්න පුළුවන්. එහෙමයි. තමන්ගේ මව් ඝාතනය කිරීම වෙන්න පුළුවන්. තමුන්ගේ පියා ඝාතනය කිරීම වෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම වෙන්න පුළුවන්. ඊළඟට කිපුණු හිතින් දුෂ්ට හිතින් බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම වෙන්න පුළුවන්. ඊළඟට මේ සමගි සංඝයා බෙහෙද බින්න කිරීම බිඳීම වෙන්න පුළුවන්. එහෙමයි. මේවට කියනවා පංච ආනන්තරීය. එහෙමයි සන්නස. පංච ආනන්තරීය වෙන්නේ සම්මාදිට්ඨියට පත් නොවිච්ච කෙනෙක්ගෙන්මයි. එහෙමයි. යම් කෙනෙක් සම්මාදිට්ඨියට පත් වුණා නම් ওই පංච ආනන්තරීය කෙරෙන්නේ නැහැ කියනවා. ඉතින් අනිත් එක සන්නස. 6 වෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක බොහොම වටින එකක්. එහෙමයි. ඒ තමයි එයා කවදාවත් ආගම වෙනස් කරනවා කියන එක. දැන් මම මේක අද කාලේ තේරෙන භාෂාවෙන් කියන්නේ. එහෙමයි සන්නස. අපි බෞද්ධ විදිහට උපන්න. අපි තෙරුවන් සරණ ගියා. අපට තෙරුවන් සරණ යෑමේ වාසනාව ලැබුණා. නමුත් අපි කොච්චර දකින්නවද ලක්ෂණ? සමහරට විවාහයක් නිසා එහෙමයි. ආගම වෙනස් කරලා දානවා. එහෙමයි. ලැබෙන පුංචි දෙයක් නිසා සමහරලාට ආගම වෙනස් කරනවා නේද සන්නස. කොච්චර තිබුණාද නේ? සමහරට වැසිකිලි පෝච්චි එක. එහෙමයි. ඊළඟට ටකරන් ටිකකට. ඊළඟට දරුවෙක් ඉස්කෝලේකට දාගන්න. එහෙමයි සන්නස. මේ වගේ කාරණාවක් මුල් කරගෙනත් ආගම වෙනස් කරනවා. ඊළඟට දැන් මේ කොරෝනා ප්‍රශ්නේ එන්න කලින් හරියට තිබුණනේ අපේ පිටරටවල් වල සේවය කරන්න යන එක. එහෙමයි සන්නස. අපේ ලංකාවේ කාන්තාව. එහෙමයි. ඒ ගියාම එහෙදී Tamanට පහසුවෙන් යැපීම පිණිස ඉක්මනට ආගම වෙනස් කරනවා. එහෙමයි. ආගම වෙනස් කරලා ඉතින් අර මේ
මිස්සදිටු මේ හොඳට ඉරපායපු මේ තැනක ඉඳලා ඝන අන්ධකාරයට යනවා වගේ එහෙමයි. අර මිත්‍යා දෘෂ්ටි වෙළඳ ගන්නවා. කෙනෙකුගේ ජීවිතේ සම්මා දිට්ඨියට පත් වුණා නම් ලක්ෂණ කිසිම කලෙක එයා තෙරුවන් සරණ අත්තරින්නේ නැහැ. ඔන්න අඳුන ගන්න හොඳ මේක. එහෙමයි සන්නස්. මේ සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනාගේ වැදගත් ලක්ෂණය ඔහු කිසිම කලෙක මේ ශාස්ත්‍රුන් වහන්සේ බැහැර කරන්නේ. එහෙමයි. ඔහු බැහැර කරන්න බෑ. ඒකට හේතුව මං ඔකට මේ හරි ලස්සන සිදුවීමක් තියෙනවා. ඒක සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. එහෙමයි සන්නස්. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉද්දි ලක්ෂණ මේ රජගහනුවර ඉඳලා තියෙනවා සූරාම්බට්ට කියලා කෙනෙක්. එහෙමයි. ඇතර මේ සූරාම්බට්ට කියන්නේ උපාසකයෙක් බවට පත් වුණාට පස්සේ ඔහු අගතනතුරු ලැබුවා. උපාසකයන් අතර ශ්‍රද්ධාව අධිකම කෙනා. සූරාම්බට්ටගේ ගෙදෙට්ට බුදුරජාණන් වහන්සේ දවසක් දානෙට වැඩම කරලා එදා දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ දේශනාව අහලා ඉවර වෙනකොට ඔහුට දහම් මැස පහළ වුණා. ඒ කියලා කිව්වේ සම්මා දිට්ඨිය උපන්නා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා වැඩම කරලා ටිකකින් මාරයා ලෝකේ වසවර්ති මාරයා බලනවා දැන් සූරම්බට්ට මේ ධර්මය ඇහුවට පස්සේ අමුතු ප්‍රසාදයකින් ඉන්නවා. මේ සූරම්බට්ටගේ ප්‍රසාදය වෙනස් කරන්න පුළුවන්ද කියලා මාරයා බැලුවා. මාරයා එනවා වේශයක් මවාගෙන. මොකක්ද මේ වේශය? බුදුරජාණන් වහන්සේ වගේම මවා ගත්තා. එහෙමයි. ඇත්තම ලක්ෂණ බුදුරජාණන් වහන්සේගේ රුව දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වලින් සෝභමානී රූපය තව කෙනෙකුට මවන්න බෑ. එහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේටම පුළුවන් බුදුරජාණන් වහන්සේම මවන්න. දැන් යමක මහ ප්‍රාතිහාර්ය පානකොට භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ වගේ තව බුදුරජාණන් වහන්සේ නමක් මවා ගන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේට විතරයි කරන්න පුළුවන් නේ. එහෙමයි. අනිත් කෙනෙකුට පුළුවන් නිකන් අර ඊට සමාන රැවටෙන රූපයක් මවන්න පුළුවන්. එහෙමයි. මාර එහෙම එකක් මවාගෙන එනවා. ආවහම ඉතින් සූරම්බට්ට මේ බුදුරජාණන් වහන්සේ වැඩියා වගේම ආය ආසනේ පරමල වැඩ ඉන්න කියලා කිව්වා. ඒකල සූරම්බට්ට අහනවා ස්වාමීනි මේ දානේ වළඳලා වැඩමු ගමන් ඔබ වහන්සේ ආයෙ වැඩි. එතකොට මේ බුදුරුව මවාගෙන ඉන්න මාරයා කියනවා නෑ සූරම්බට්ට මම මේ ආවේ මම බණ කියනකොට මට පොඩි වැරදීමක් වුණා. මම මේක නිවැරදි කරලා යන්න කියලා ආවේ. මම ඔබට බණ කියනකොට කිව්වා සූරම්බට්ට මේ සියල්ල අනිත්‍යයි කියලා. සූරම්බට්ට මේ ලෝකේ සියල්ල අනිත්‍ය නේ. කොටහක් අනිත්‍යයි. නිට්ටයවත් තියෙනවා කිව්වා. දැන් එතකොට මේ කියන්නේ කවුද? මේ බුදුරුව මවාගත්ත මාරයා. එහෙමයි සන්නස්. මේ කියනකොට ලක්ෂණ අර සම්මාදිට්ඨිය ලැබූ ජීවිතයේ අසිරිය බලන්න මේ සූරම්බට්ට කියනවානේ ඔබ මාරයා නේද කියලා. ඇහුවා මේ අහන්නේ කාගෙන්ද? බුදුරුව මවාගත්ත කෙනාගෙන්. එහෙමයි සන්නස්. එතකොට බුදුරජාණන් වහන්සේගේ රූපේ මවාගෙනවත් සම්මාදිට්ඨියට පත් වෙච්ච ශ්‍රාවකයා මේ ශාසනින් ඉවත් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. අද අර වටන්න වර්තමාන බැරුණා නේ සන්නස්. ඉවත් කරන්න බැරි වුණා. එතකොට බලන්න සම්මාදිට්ඨියක තියෙන ආනුභාවය. එහෙමයි. දැන් සම්මාදිට්ඨියට පත් වෙච්ච නැති ජීවිත තමයි වැඩිපුර මේ කාලේ තියෙන්නේ කියලා තේරෙනවා. එහෙමයි. ඉතින් එච්චර මහා දෙයක් කරන්න ඕනේ නෑනේ. අද වර්තමානයේ නේ සන්නස්. අද මේ පුංචි දෙයකින් එහෙමයි. එයාව ඉවත් කරන්න පුළුවන් නේ. සමහරවිට තමන්ගේ ජීවිතේ කොතන හරි ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒ ප්‍රශ්නට මොන හරි පුංචි සහනයක් දුන්නොත් ඉතින් එතනින් ආගමත් ඇරියා වෙනත් තැනකට ගියා නේ සන්නස්. එතනකට යනවා. සරණ රැකවරණේ හැම දෙයක්ම අත්හැරලා දාලා යනවා. ඔව් දැන් හරි පටු කල්පනාවක් තුළ එහෙමයි. දැන් පටු කල්පනාවක් තුළ ජීවිතය හැසිරෙව්වට කමක් නැහැ. මිසදිටු. එහෙමයි. එයාලට පුළුල් දෙයක් නැහැ. එහෙමයි. අපි ඉගෙන ගන්න ධර්මය තුළ අපි දන්නවා මේ දීර්ඝ සංසාර ගමනක පොඩි කාල පරිච්ඡේදයක් මේ මනුස්ස ලෝකේ. එහෙමයි. ඒ කාල පරිච්ඡේදය තුළ අපිට මේ ධර්මයේ කොච්චර ආනුභාව සම්පන්නද කියන්නේ මේ අවුරුදු 60 70ක චූටි කාල පරිච්ඡේදය තුළ මේ මුළු මහත් සංසාර ගමනම නවත්තන්න පුළුවන් දෙයක් අපිට ලැබිලා තියෙනවා. එහෙමයි. එතකොට පටු කල්පනාවේ ඉන්න ජීවිතේ දන්නේ නැහැ මේ ධර්මයේ මෙච්චර ආනුභාවයක් තියෙනවා කියලා. ඒ නිසා Tamanට පුංචි සහනයක් දීපුවම ඔන්න Tamanට ලෙඩක් හැදුනොත් ඒකට බෙහෙත් තරම් දෙන්න කැමති වෙනවනම් අනේ මේ ශාස්ත්‍රඥ වහන්සේව ධර්මයේ ඒ ධර්මයේ හැසිරෙන සංඝ පිරිස අතහැරලා දානවා. එහෙමයි. සම්මා දිට්ඨියටපත් වෙච්ච ජීවිතේ ලක්ෂණ මේක කවමදාකවත් සිද්ධ නොවන දෙයක්.
එතකොට සම්මාදිට්ඨියට පත්වෙච්චි කෙනාගේ ලක්ෂණ මේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනාට තව ලක්ෂණයක් පිළිහිටනවා. ඒ තමයි විගත මල මච්චේරේන චේතසා විහෙරති. මසුරුකම දුරු කරපු හිතින් තමයි ඉන්නේ. එහෙමයි සන්නස. එතකොට සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනෙකුගේ ස්වභාවයක් මේ. ඒක හොඳට අපි තේරුම් ගන්න ඕන. කෙනෙක් තුල සම්මාදිට්ඨිය ඇති වුණා නම් එයා දාණයට ප්‍රිය කෙනෙක්. මුත්තචාගෝ පයතපානි මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ තේරුවා දාන දීම පිණිස ඔහු අත්හැරලා වාසය කරන්නේ. ඒකත් සම්මාදිට්ඨිය ඇති කරගත්ත ජීවිතයක තියෙන ලක්ෂණය. එතකොට අපේ ජීවිතය තුළ ලක්ෂණ සම්මාදිට්ඨිය උපදිනවා නම් අපි ඒ සම්මාදිට්ඨිය උපදීම ගැන ආස කරන්න ඕන. ওই ලක්ෂණ ඔක්කොම ටික අපේ ජීවිතේට ලැබෙනවා. එහෙමයි සන්නස. අපේ ජීවිතේ උච්චර පරිවර්තනයක් වෙනවා. එහෙමයි. අපේ තුළ සම්මාදිට්ඨිය හටගත්තොත්. ඉතින් අපිට ඒ වෙනස ඒ අසිරිමත් කාරණාවන් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨියට එළඹුණොත් විතරයි. ඉතින් මේ උතුම් ධම්මැස ඔබේ ජීවිතයට ඇති කරගන්න ධර්මයේ තුලින් ජීවිතය දකින්නට ඔබට ඒ පිළිසරණ ලබා දෙන්නටයි ධම්මැස පහළ විය මේ සොඳුරු සදහම් කතිකාව ඔබ වෙත අරන් එන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා හැමදාමත් මේ සුපුරුදු වෙලාවට මේ හෝරාව වෙන් කරලා තියාගන්න. මේ වැඩසටහන් මාලාව ඔබ වෙත ගෙනෙන්නේ ඔබේ ජීවිතයේ යහපත අර්ථය පිණිසමයි. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේ දැන් මේ සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනාට ඒ කාරණාව අඳුර ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? මම දැන් මේ සම්මාදිට්ඨියට ඇවිත් ඉන්නේ කියලා ඔහුට දැනෙනවද ස්වාමීන් වහන්සේ? කොහොමද ඒ කාරණාව ඔහුට දැනෙන්නේ සහ ඒක අඳුරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ලක්ෂණ අපි ඔය දැන් මීට පෙර අපි කතා කරේ සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනාගේ ලක්ෂණ. එහෙමයි. සම්මාදිට්ඨිය ඇති වෙනකොටම අපි මේ වැඩසටහන් මාලාවේ මුලදීම ඉගෙන ගත්තා. සම්මාදිට්ඨිය ඇති වෙද්දීම සිද්ධ වෙන දෙයක් තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම දුරු වෙලා යනවා. එහෙමයි. ඒ සංයෝජන දුරු වෙච්චි සම්මාදිට්ඨියට පත්වෙච්ච ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ගෙනම සිංහනාද කරන්න පුළුවන්. සිංහනාද කියලා කියන්නේ තමන් ගැන අභීත ස්වරයෙන් කතා කරන්න පුළුවන් මම මෙහෙම කෙනෙක්. එහෙමයි. ඒ කොහොමද එයා අභීත ස්වරයෙන් කතා කරන්නේ? කීන නිරයොම්හි මම නම් නිරයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. කීන තිරච්ඡාන යෝනියොම්හි මං තිරිසන් යෝනියෙන් නිදහස් වෙච්ච කෙනෙක්. කීන පෙත්තිවිසියොම්හි මං පෙරේත ලෝකෙන් නිදහස් වෙච්ච කෙනෙක්. මං අනිවාර්යයෙන්ම මේ ධර්මයේ දකින කෙනෙක් කියලා එයාට සිංහනාද කරන්න පුළුවන් කියනවා. එහෙමයි. එහෙනම් ඒකෙන් හොඳට පැහැදිලිව පේනවා එයා තමන් ගැනම දන්නවා. තමන් සතර අපායේ යන්නේ නැහැ කියලා දන්නවා. ඒ සතර අපායේ නොයන ස්වභාවය තමන් ගාව තියෙනවා කියන ඥාණය සම්මාදිට්ඨිය ඇති වෙන කෙනාට උපදින එකක්. ඒතර ඔහු තමන්ව අඳුන ගන්නවා මං මරණින් මත්තේ නිරේ නොයන ස්වභාවයට පත් වෙච්ච කෙනෙක්. ඒකාන්ත වශයෙන්ම මම මේ ධර්මය අවබෝධ කරගන්නවා. ඉතින් ඒක ලක්ෂණ සම්මාදිට්ඨියට පත්වෙච්ච ශ්‍රාවකයා ඇත්තටම අපිට කියන්න පුළුවන් එයා නිවන කියන එක යම් සේයා මාත්‍රයකින් දුටු කෙනෙක්. ඒ කිව්වේ සාමාන්‍යයෙන් චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් සත්‍ය ඥානයට පත් වෙනකොට ඔහු ජීවිතය ගැන මෙන්න මෙහෙම දෙයක් දන්නවා. ඒ කියන්නේ මේ ජීවිතේ දුකක් කියලා එකක් ඒකාන්ත කොට තියෙනවා කියන එක ඔහු දන්නවා. එහෙමයි. සාමාන්‍ය ලෝකයේ ලක්ෂණ මේ දුක ගැන කල්පනාවක් නැහැනේ. දුක කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර විභාග වශයෙන් ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළා. දුක මොකද්ද? ජාතිපි දුක්ඛ, ඉපදීම දුකක්. ජරාපි දුක්ඛ, වයසට යෑම දුකක්. ව්‍යාධිපි දුක්ඛ, ලෙඩ දුක් කියලා කියන්නේ දුක් ස්වභාවය. එහෙමයි. මරණම්පි දුක්ඛං, මරණයත් දුකක්. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් එක එකතු වීමත් දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්. බුදුරජාණන් වහන්සේ මේ විදිහට විස්තර කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. ආසා කරන දේවල් තියෙනවා ඒව නොලැබීම දුකක්. ඒ ආසා කරන දේවල් කියලා කියන්නේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ ලස්සනට තෝරනවනේ අතන නේද? බුදුරජාණන් වහන්සේ වදාළේ ආසා කරන දේවල් කියලා කියන්නේ මේ ලෞකික ජීවිතයේ දේවල් ගැන කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. එහෙමයි. මිනිස්සු කැමති වෙනවා කියනවා අනේ මං වයසට යන්නේ නැත්තම්, අනේ මං ලෙඩ වෙන්නේ නැත්තම්, අනේ මං මැරෙන්නේ නැත්තම්,
ආන් එහෙම කැමති නො කියනවා. එහෙමයි සන්නස්. හැබැයි ඒ කැමති වුණා කියලා ඒක නොලැබී තියෙන්නේ ඒකත් දුකක්. බුදුරජාණන් වහන්සේ අන්තිමට වදාලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. හකුලල කිව්වොත් පංච උපාදානස්කන්ධය දුකක්. මෙහෙම දුක් ස්වභාවය ජීවිතේ තියෙනවා කියලා දකින්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනා. එහෙමයි. ඔය දුක හේතුවක් නිසා හටගත්තා කියලා දකින්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනා. ඔය දුකේ හේතුව නසන්න පුළුවන් කියලා දකින්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනා. හේතුව නසන්ට ඉතාම පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා කියලා දකින්නෙත් සම්මා දිට්ඨිය තියෙන කෙනා. ඒක ලක්ෂණ මේ ජීවිතය සම්බන්ධයෙන් තියෙන විශේෂ දැක්මක්. සාමාන්‍ය ලෝකේ මිනිස්සයා දුක දන්නේ නැහැ, දුකට හේතුවක් තියෙනවා කියලා දන්නේ නැහැ, දුකේ නිරුද්ධ වීමක් තියෙනවා කියලා දන්නේ නැහැ, ඒකට වැඩපිළිවෙලක් තියෙනවා කියලා දන්නෙත් නැහැ. හැබැයි සම්මා දිට්ඨියට යම් කෙනෙක්පත් වුණොත් එහෙම ඔහු චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් ඒකාන්ත සත්‍යයක් බව දන්නවා. ඒකේ තියෙනවා ඒ සම්මා දිට්ඨියට පත් වුණ ජීවිතයේ තියෙන කෙනාට තමන් ගැනම සිංහනාද කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් කියනවා. මේක මේ අනාථපිණ්ඩික සිටුවරයාට බුදුරජාණන් වහන්සේ වදාළේ. මම නිරේ ප්‍රේත ලෝකයේ තිරිසන් ලෝකයේ නිදහස් වුණා කියලා. දැන් ඒක මෙහෙම තේරුම් ගන්න ඕන. අපි තුන් පව් කරපු මිනිස්සෙක් ඉන්නවා කියලා ලක්ෂණ. පව් කරපු මිනිස්සයා ඔන්න මරණ මංචකයට යනවා. මරණ මංචකයට යනකොට ඔහුට තමන් ගැන තේරුමක් නැද්ද? මම නම් කරගත්තු හැටියට මට නම් හොඳ තැනක යන්න ලැබෙන්නේ නැහැ කියලා තේරුමක් ඔහුට තියෙනවා. සම්මා දිට්ඨියට යම් ශ්‍රාවකෙක්පත් වුණොත් එහෙම ඒ සම්මා දිට්ඨියටපත් වෙච්ච ශ්‍රාවකයාට තමන් ගැන අභිමානවත් හැඟීමක් තියෙනවා. මම නම් ඒකාන්ත වශයෙන් මේ සතර අපා දුකින් නිදහස් කියලා. එහෙමයි සන්නස්. ඒ තුලින් එයාට තමන්ව දැක ගන්න පුළුවන්. ඉතින් මේ තමන්ව දකින්න අවස්ථාව ලැබෙන්නේ මේ සම්මා දිට්ඨියට පැමිණෙන කෙනාට. ඉතින් තමන්ට මේ මිත්‍යාවෙන් බැහැර වෙලා තමන් මේ සමාජයේ හැමදෙනාම කරන්නා වූ නිස්සාර දේවල් වලින් බැහැර වෙලා සාරවත් දේ කරා ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ සම්මා දිට්ඨියට ලැබීම තමයි. ඉතින් මේ උතුම් තත්වයටපත් වෙන්න අපි හැමෝගෙම අරමුණ වෙන්නට ඕනේ මේ ගෞතම සම්බුදු සසුනේ ෂණ සම්පත්තියෙන් පිහිට තමන්ගේ ජීවිතයට එකතු කරගත්ත පිරිසක් විදිහට. ඊතර පින්නත් සයන්ස් දැන් අපි මේ දැන් මර කිව්වා වගේ මේ වැඩසටහනේ නමත් අපි මේ ධම්මැස්ස පහළ වී. ඊතර පින්නත් සයන්ස් මේ නිවන් මගේ S2 වගේ කියලා අපි කියන්නේ මේ සම්මා දිට්ඨිය. ඊතර මොකද්ද සයන්ස් මේ නිවන් මගේ S2 වගේ කියලා කියන්න හේතුව සහ දැන් මේ මොකක්ද ඒ කාරණාව සයන්ස් මේ සම්මා දිට්ඨිය නිවන් මගේ S2 වගේ වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ අවසරයි. සම්මා දිට්ඨියටපත් වීම ගැන තමයි බුද්ධ දේශනාවේ කියන්නේ ධම්මැස පහළ වීම. එහෙමයි. දැන් අපි මේ වැඩසටහන ආරම්භ කරනකොටම අපි කතා කළා මේ සම්බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න ආරම්භ කරනකොටම ධම්මැස පහළ කරගත්තේ අපගේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ. එතකොට එතන පැහැදිලිවම තියෙනවා ඒ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ චතුරාර්ය සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවසන් වෙනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට ධම්මැස පහළ වුණා. ධම්මැස පහළ වුණා කියලා කියන්නේ මේ ජීවිතේ සත්‍ය දකින විශේෂ ඇසක් පහළ වුණා. මොකද මේ නිවන් මඟ තුල ඇස් ලැබුණා වගේ කියන්නේ ලක්ෂණ සම්මා දිට්ඨියට. සම්මා දිට්ඨිය තියෙන කෙනා තමයි කියනවා දකින්නේ මේ මිත්‍යා දෘෂ්ටියයි මේ සම්මා දිට්ඨියයි කියලා වෙන් කරගන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනා. එහෙමයි. සම්මා දිට්ඨිය නැත්තම් ඒක කරගන්න බෑ. ඊළඟට මෙව්වා වැරදි කල්පනා මේ තමයි සම්මා සංකල්පනා කියලා අඳුනගන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනා. එහෙමයි. ඊළඟට අපි ගත්තොත් එහෙම සීලයට සම්බන්ධ කාරණා. මේ තමයි කයින් කෙරෙන වැරදි. මෙව්ව වචනයෙන් කෙරෙන වැරදි. මෙව්ව මනසින් කෙරෙන වැරදි. ඊළඟට මේ තමයි වැරදි ආජීවය කියලා මේක අඳුනගන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනෙක්. සම්මා දිට්ඨියටපත් උන් නැත්නම් එයාට ඒක අඳුනගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මේ තමයි සම්මා වාචා, මේ තමයි සම්මා කම්මන්ත, මේ තමයි සම්මා ආජීවය කියලා අඳුනගන්නේ සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනෙක්. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සම්මා වායාමයත් මිත්‍යා වායාමයත් අඳුනගන්නේ සම්මා දිට්ඨිය. සම්මා සතියත් මිත්‍යා සතියත් වැරදි සතියත් අඳුනගන්නේ සම්මා දිට්ඨිය. කොටින්ම මේ
ආර්යෂ්ටාංග මාර්ගයේ අපි පූර්ණය කරගන්න බලාපොරොත්තු වෙන බලවත් සමාධිය. සම්මා සමාධියත් මිත්‍යා සමාධියත් වෙන් කරලා අඳුනගන්නෙත් මේ සම්මාදිට්ඨිය මුල් කරන් කියනවා. එහෙමයි. එතකොට සම්මාදිට්ඨිය කියන එක කෙනෙක් තුළ උපන්නේ නැත්නම් එයාට මුළු නිවන් මඟම වැහිලා. එයා හඳුනගන්නේ ජීවිතේ මේ හරි වැරද්ද පැහැදිලි කරලා දකින්න පුළුවන් විශේෂ ඇසක් නිසා. මේ තමයි යහපත් වැඩ පිළිවෙල, මේ තමයි වැරදි වැඩ පිළිවෙල කියලා මේ දෙක වෙන් කරලා අඳුනගන්න පුළුවන් විශේෂ ඇස නිසා සම්මාදිට්ඨිය පහළ වීමට අපිට කියන්න පුළුවන් නිවන් මගේ ඇස් දෙක පහළ වුණා. ඉතින් ඒක තමයි බුද්ධ දේශනාව තුළ චක්කුම් උදපාදී දහම් ඇස පහළ වුණා කියලා කියන්නේ. එහෙමයි සවනස. පින්නත් සවනස මේ දැන් අපි විග්‍රහ කරද්දී සවනස කියවෙනවා දැන් මේ සම්මා දිට්ඨිය වගේම සම්මා සතිය මුල් කරගෙන නිවන් මඟ වඩන්න කියලා පින්නත් සවනස කියවෙනවා. මොකද සවනස මේ කාරණාව මේ සම්මා දිට්ඨිය සහ සම්මා සතිය මුල් කරගෙන කොහොමද සවනස නිවන් මඟට යොමු වෙන්නේ? නිවන් මඟ වැඩිම ලක්ෂණ නිවන් මඟ කියලා කිව්වේ ආරෂ්ඨාංග මාර්ගය. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකෝ මග්ගෝ. නිවනට තියෙන එකම එක මාර්ගයයි. නත්තඤ්ඤෝ. වෙන මාර්ග ගොඩාක් නැහැ. ඒ නිවනට තියෙන එකම එක මාර්ගය තමයි ආරෂ්ඨාංග මාර්ගය. එතකොට අපි තේරුම් ගත්ත සම්මාදිට්ඨිය ඇති වුණා නම් ඒ සම්මාදිට්ඨිය තියෙන කෙනා ඒ ආරෂ්ඨාංග මාර්ගයේ අංග 8ම පැහැදිලිව දකිනවා. එහෙමයි. ආරෂ්ඨාංගික මාර්ගය දියුණු කරන ආකාරය ගැන බොහෝම ලස්සන සවිස්තරාත්මක විස්තරයක් තියෙනවා මහා චත්තාරිසක කියන සූත්‍රයේ. එහෙමයි සවනස. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨිය මුල් අංගය කරගෙන සම්මා සතියත් සම්මා වායාමයත් කියන අංග දෙක යොදාගෙන තමයි කියනවා මුළු ආරෂ්ඨාංග මාර්ගයම දියුණු කරන්න තියෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය කෙනෙක් තුළ ඉපදිලා නැත්නම් එයාට කවදාවත් අඳුන ගන්න බෑ ලක්ෂණ මේ සම්මා සතිය මේ මිත්‍යා සතිය කියලා. එහෙමයි සවනස. එතකොට එයා සම්මා සතිය යොදාගන්නේ මේ තමන්ගේ නිවන් මඟ දියුණු කරගන්න. ඊළඟට එයා සම්මා වායාමයේ යොදාගන්නේ තමන්ගේ නිවන් මඟ දියුණු කරගන්න. එහෙමයි. ඉතින් මේක මම දැන් අපිට කාල වේලාව ඉතාලම ටිකයි තියෙන්නේ තව. මම ඒ නිසා මේක තේරෙන්න කියන්නම්. ඔන්න අපි හිතමු කෙනෙකුට සීලය ගැන අහන්න ලැබෙනවා. අපි හිතමු කෙනෙකුට අහන්න ලැබෙනවා කියලා ප්‍රාණඝාතයෙන් වැළකීම සීලයයි කියලා. එහෙමයි. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම සීලයයි කියලා අහන්න ලැබිච්චාම එයා දෘෂ්ටියක් ඇති කරගන්නවා. එහෙනම් මේක තමයි සීලය. ඒක එයාගේ සම්මා දිට්ඨිය. එතකොට එයා දකිනවා ප්‍රාණඝාත කිරීම තමයි අකුසලයි. ඒක තමයි පාපය. එහෙමයි. ඒ තමයි එයාගේ දැක්ම. එයාගේ දැක්ම හරීම පිරිසිදු එකක්. එහෙමයි. ප්‍රාණඝාතය අකුසලයයි ප්‍රාණඝාත නොකිරීම කුසලයයි කියලා ඔන්න එයා දැක්කා. නමුත් මේ දැනගත්තට විතරක් පුළුවන් ද ලක්ෂණ එක හික්මෙන්න. දැනගත්තට විතරක් හික්මෙන්න බෑ. ප්‍රාණඝාත කරන්න චේතනා එනවා එයාට. හිතුවිලි එනවා. එතකොට ඒ හිතුවිල්ල එයා අඳුන ගන්න ඕන. අඳුනගන්නේ මොකෙන්ද? සතියෙන්. එහෙමයි. සිහියෙන් අඳුන ගන්නවා. දැන් ඔන්න සම්මාදිට්ඨියෙන් දැක්ක මේක තමයි කුසලේ මේක අකුසලේ කියලා. දැන් අකුසලයක් එනවා හිතට. අකුසලේ හිතට එනකොට සම්මා සතියෙන් අඳුනගත්තා ඕන්න අකුසලේ ආවා කියලා. දැන් සිහියක් තිබ්බට දැක්මක් තිබ්බට බෑ අනිත් එක නැත්තම් හික්මෙන්න බෑ. මොකද්ද? වීරිය ඕනේ. වීරිය නැත්තම් එයාට හික්මෙන්න බෑ. වීරිය කියන බලයෙන් තමයි එයා කරන්නේ මේ ප්‍රාණඝාතය කෙරුණොත් එහෙම මේක මට සංසාරේ ගොඩාක් බලවත් පාපයක් බවට පත් වෙනවා. ඒ නිසා මම ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා එයාගේ වීරියෙන් දුරු කරලා දානවා. එහෙමයි. එතකොට ඔය පිළිවෙලට තමයි ලක්ෂණ මුළු නිවන් මගේ සියලු අංග. කියන්නේ සම්මා දිට්ඨිය කියන S දෙකෙන් දකිනවා හරි වැරද්ද. සම්මා සතිය කියන අවධානය තුලින් එයා හැමතිස්සෙම තමන් ගැන අවධානයෙන් ඉන්නවා. සම්මා වායාමය යොදාගෙන හොඳ දේ පුරුදු කරගන්නවා. වැරදි දේ අතහැරලා දානවා. ඉතින් මේක කරන්න තියෙන්නේ සම්මා දිට්ඨිය මුල් කරගෙන. එහෙමයි. වැරද්දෙන් අත් මිදෙන්නත් මේ සම්මා දිට්ඨිය විදිහට මුල් වෙනවා, උපකාරී වෙනවා. ඉතින් අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ අකුසලෙන් බැහැර වෙලා කුසල් දහම් වඩමින් මේ මාර්ගයේ පරිපූර්ණ වශයෙන් ගමන් කරන්න. ඉතින් මේ උතුම් දහම පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න. ඒ වෙනුවෙන් තමයි අපි මේ වැඩසටහන ඔබ වෙත අරන් එන්නේ. ඉතින් අපිට කල් වේලාව දවසේදී නිමා වෙනවා. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්න. අද දවසේ දහම් මැස පහළ විය
සදහම් කතිකාවත සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි සැප්තැම්බර් 16 වන දින ජන්මදිනයේ යෙදෙන සුදම් පුතණුවන් KDH තිලකරත්න පියාණන්, ශ්‍රියාලතා තිලකරත්න මෑණියන්, කමලානි සම්පත් සහ දියණිය, චමිල මහේසී සහ වෙනාරා දියණිය, දුලීප රසිකා, නිලුක්ෂි සුරංග දිනුක් පුතණුවන්, දිලෙන් පුතණුවන්, සචිත්‍ර සජීවාද සිල්වා සහ සෙනායා දියණිය යන මේ හැම දෙනාගේ දායකත්වයෙන් තමයි අද ඔබට මේ සදහම් කතිකාවත ශ්‍රවණය කරන්නට වාසනාව උදා වුණේ. ඉතින් රැස් කළ සියලු පින් පළමු කොට අපි අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද ඔබ හැම දෙනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දායකත්වයන් එකතු කරන පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සුමනරත්න ඩී සොයිසා, එඩ්වින් පෙරේරා, ඩී.වයි. කුමානායක, දුලවතී කුමානායක, කල්යාණී ජයවර්ධන, සයිමන් පීටර් ගුණතිලක, හේමා ගුණතිලක, අමරසිරි පෙරේරා, රත්නසිරි ප්‍රනාන්දු සහ මැගිලින් ප්‍රනාන්දු යන ඒ මියගිය සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් වෙත්වා. මියගිය ඥාතීන් මේ උතුම් ධර්ම දානමය පින අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයෙන් සැපයටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ දායකත්වයේ දරන පින්වතුන්ලාගේ සුජීවත්ව සිටින දෙමව්පියන් වන විනිෆීඩා සීලවංශ, පද්මරාණි ඩී සොයිසා, ශ්‍රියාලතා කහඳවල මෑණියන්, පද්මිනී මෑණියන්, එම්.ඩී. චන්ද්‍රසේකර පියාණන් සහ සරෝජනී ප්‍රනාන්දු මෑණියන් යන ඒ හැම දිනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ ලැබෙත්වා. ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. ඒ වගේම දැනට අසනීප තත්ත්වයෙන් පසුවෙන කලිකා සොහොයුරියට මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ, තෙරුවනේ ආශිර්වාදයේ, දෙවියන්ගේ ආශිර්වාදයේ ලැබී ඉක්මනින්ම නිදුක් නිරෝග සුවය සැලසෙත්වා. අද දේශනාවට මේ දහම් කතිකාවතට දායකත්වයන් එකතු කරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි සැප්තැම්බර් 16 වන දින ජන්මදිනයේ යෙදෙන සුදම් පුතණුවන්ට මේ සියලු පින් විශේෂයෙන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම KDH තිලකරත්න පියාණන්ටත්, ශ්‍රියාලතා තිලකරත්න මෑණියන්ටත්, කමලානි සම්පත් සහ දියණිය, චමිල මහේසි සහ විනාරා දියණිය, දුලීප රසිකා, නිලුක්ෂි සුරංග දිනුක් පුතණුවන්, දිලෙන් පුතණුවන්, සචිත්‍ර සජීවාද සිල්වා සහ සෙනායා දියණිය යන මේ හැම දිනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධහා මාසික ධර්මදාන සමාජිකාවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලය හැම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. මේ රැස් කළ සියලු පින්වල බලයින්, තෙරුවනේ සරණින්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් හැම දිනාට සියලු යහපත සැලසේවා. මේ ගෞතම ශාසනයේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. අපේ පින්වත් ස්වාමින් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු. අද දවසේදී අපි යම් පිනක්ද රැස් කරගත්තේ ධර්ම ශ්‍රවණමේ විදිහට, ඒ වගේම ධර්ම සාකච්ඡාමේ විදිහට, ඒ වගේම තමයි ධර්ම දානමේ විදිහට.
යම් පිනක් රැස් කරගත්තාද ඒ සියලු පුණ්‍ය ධර්මයන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි අනුමෝදන් කරමු. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කර ගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු සාදු. ඉතින් පින්වත් ඔබට අපි ආරාධනා කරනවා ඉදිරි දිනවලදීත් අපිත් එක්ක රැඳලා ඉන්න. ඔබට මේ උතුම් දහම් කාරණාවන් අරගෙන එන්නේ ඔබේ ජීවිතය යහපත වෙනුවෙන්මයි. මේ දුකින් මිදෙන්නට, සසර දුකින්වත් මිදෙන්නට හේතු වන මේ උතුම් ධර්ම සාකච්ඡාව සමගින් රැඳෙන්නට කියලා ආරාධනාවත් සමගින් අපේ අද දවසට මේ ලෙසින් සමගින් යන්නේ මේ පුණ්‍ය අනුභවයෙන් තෙරුවන් ආශිර්වාදයෙන් ඔබේ ජීවිතයට යහපත එකතු වේවා කියනා වූ ප්‍රාර්ථනාවත් සමගින් ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.